අපි මේ වීඩියෝ එකේදී කතා කරන 1990 දුන්න ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක්. ගාන තාම හදලා නැත්නම් ඔයා ලින්ක් එක පහලින් දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරන ගාන හදන්න. අගයන් තුනක් අපිට හොයන්න තියෙනවා. ඒ හොයන්න තියෙන අගයන් තුන අදාළ අගයන් විතරක් මම දාගත්තොත් x වල අගය ඍණ එකේදී හොයන්න තියෙනවා. x වල අගය ඍණ භාගයේදී හොයන්න තියෙනවා. x වල බිඳුවේදී. දැන් මම මේ ටික හොයලා තියෙන්නේ. ඔය ටික ටිකක් පැහැදිලි කරන්න. මම මුලින්ම x සමාන ඍණ එක ආදේශ කරා. ආදේශ කරපුවාම දෙවතාවක් ඍණ එකේ වර්ගය. දෙවතාවක් ඍණ එකේ වර්ගය එකතු කිරීම ඍණ 1 සහ ඍණ 5. මෙතන වෙනවා ඍණ එකේ වර්ගය කියන්නේ ධන එකක් වෙනවා. ඍණ එකෙන් ගුණ වුණාම ධන එකක් වෙනවා. දැන් මේ බලන්න මෙතන වෙන දේ දෙවරක් ඍණ එකේ වර්ගය ධන 1යි දෙවරක් එක 2යි. ඊට පස්සේ මෙතන හැදෙනවා පොතේ මෙතන වෙනවානේ මේකෙන් ගුණ වුණාම ධනයි ඍණයි ඍණ 1ක් සහ ඍණ 5ක් ඍණ 6ක් හැදෙනවා. ප්‍රතිඵලය ඍණ 4යි. ඊට මේකේ ඍණ භාගය ආදේශ කරනවා. ඍණ භාගය ආදේශ කරපුවාම මේ ගාන මේ විදිහටම කලින් පැහැදිලි කරා 90 තව වීඩියෝ එකක් තියෙනවා. ඒකෙත් බලන්න. ඒ කරපු දෙයම කරන එක ඒ ගානම තමයි තියෙන්නේ. පොඩි වෙනස්කමක් එක්ක බලන්න. ඍණ භාගයේ වර්ගය කියන්නේ ඍණ භාගයෙන් ගුණ වෙනවා. ඒතර හැදෙන්නේ ධන 4න් එකක්. ධන 4න් එකක්. ඊපස්සේ මේ ධනයි මේ ඍණයි ගුණ වුණාම ඍණ භාගය සහ ඍණ 5. ඊපස්සේ මෙතන 2 4න් බෙදන්න ඕනේ 0.5යි. 1 2න් බෙදන්න ඕනේ 0.5යි. මේකට මේ කැපෙනවා පොතේ. කැපුණාම ඍණ 5යි ඉතුරු වෙන්නේ. ඊපස්සේ මෙතනදී බලන්න x සමාන බිඳුව ආදේශ කරනවා. x වලට බිඳුව ආදේශ කරනකොට දෙවරක් බිඳුවේ වර්ගය. දෙවරක් බිඳුවේ වර්ගය බිඳුව. බිඳුව වර්ගය කියන්නේ බිඳුවයි. එහා බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. එතනින් බිඳුවයි. වෙන 5යි. එතන වෙන 5යි. අපි මේ කියන විස්තර ටික නගාලා ප්‍රස්ථානය ඇදලා මේකේ අත්‍යවශ්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට ඉගෙන ගන්න 4 වෙනි 5 වෙනි 6 වෙනි කොටස් ගන්න. ඒ ගැන අපි කතා කරමු. අනිත් තරම් ලේසි. බලන්න මම ප්‍රස්තාරයේ දවසටහනක් ඇඳා මේක අතර කාරණයක් එක්ක හොයලා කියන්නම්. මේ මෙතන ප්‍රශ්නයක් ආවනේ ඔයාලට මේ අපිට අගයන් දෙකක් සමාන වෙනවනේ මෙතන. එකක් ආවා ඍණ භාගයේදී යටින් ඍණ 5යි. ඒ බිඳුවේදී ඍණ 5යි. අන්න ඒක ලකුණු කරන්න හැටි කියලා දෙන්නයි මේ ලෑස්ති. මේ වගේ ආවොත් දැන් ප්‍රස්තාරයක් ඇඳගෙන ඇඳනකොට දැන් මෙතන එනවා ඍණ භාගයේදී ඍණ 5යි. එතන ඍණ 5 නා හරි ඍණ භාගයේදී ඍණ 5යි සහ බිඳුවේදී ඍණ 5යි. දැන් මේකේ ඉතුරු කෙනා ලකුණු කරගන්න බැරි වුණාම මේක මෙහෙම ගවටලා හරියන්නේ නැහැ. මේක ඒ විදිහට හරියන්නේ නැහැ. මේක එන විදිහට මේ විදිහට කියලා නෙමෙයි. ඒකට හදාගන්න ක්‍රමයක් තියෙනවා ළමයි. ඒක තමයි ඔයාලට මම කියලා දෙන්න හදන්නේ. මීට කලින් ගණන් කීපයක මේක තිබුණා. දැන් පළවෙනියට අපි කරන්න ඕනේ මේක සමමිති කක්ෂය ලකුණු කරන්න ඕනේ. මේ තියෙන ඍණ භාගය සහ බිඳුව අතර දැන් මෙතන මේ හරිය ඍණ භාගය තියෙනවා නම් ඒ අතරතුර බිඳුව මේ හොයාගෙන මෙතනින් සම්මිති කක්ෂ ලකුණු කරනවා අපි. හරි ඔන්න මම සම්මිති කක්ෂ ලකුණු කරා. මෙන්න සමමිති කක්ෂය. එතකොට මේකේ සම්මිති කක්ෂය නම් කතාවේ හැටියට 4න් එකක් වෙනවා නේ. දැන් මෙතන මේ ඍණ භාගෙනුත් භාගෙනේ. දැන් මෙතන තියෙනවා 1. මෙතන තේරුම් ගන්න මෙතන 1 තියෙනවා. මෙතන බිඳුව තියෙනවා, මෙතන ඍණ 1 තියෙනවා. ඒකෙන් මැද ප්‍රමාණය තමයි ඍණ භාගය. ඒකෙනුත් භාගය තමයි සම්මිති කක්ෂය වෙන්නේ. ඍණ 4න් එක. මෙතන ගත්තොත් එහෙම වෙන්නේ මෙතනත් කවුරු හරි කාට හරි ඕන වුණා නම් ඍණ 4න් 3. 4න් පංගුවලින් ගියොත් 4න් 1 4න් 1 ඒවා බිඳුවෙන් පස්සේ 4න් 1 4න් 2 4න් 2 තමයි ඉතින් 2න් 1 වෙන්නේ නේ. හරි 4න් 2 තුල්ලේ භාග ලියුවොත් 2න් 1යිනේ. ඊපස්සේ 4න් 3 සහ ඍණ 1. ඒ විදිහට ගත්තාම ඔන්න සම්මිති කක්ෂ ලකුණු කරගත්තා. මුලින්ම සම්මිති කක්ෂ සමාන ලක්ෂ දෙකට දෙපැත්තට දුර සමාන වෙන සම්මිති කක්ෂ ලකුණු කරලා මෙයාම ගේන්න මේ සම්මිති කක්ෂයේදී සම්බන්ධ වෙන විදියට. එතකොට ඒ ගන්න ඔය අවම ලක්ෂය සම්පූර්ණ කරගන්න පුළුවන් ආසන්න වශයෙන් මේක 5.1ක් විතර වගේ එනකොට තමයි ඒක එන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූල හැඩයක් ගන්න ප්‍රස්තාර අඳිනම් පුරුදු වෙනකොට ඕක අපිට හරියනවා. හරි. අපි මේක බලමු තාමනවාද අපිට අහන ප්‍රශ්න තියෙන්නේ. වැදගත් ප්‍රශ්න තියෙනවාට උත්තර ගන්න. දැන් බලන්න තමයි අහන පළවෙනි ප්‍රශ්න සුතේ අවමාගේ. පළවෙනි එක නෙමෙයි සමාවෙන්න තුන්වෙනි එක සුතේ අවමාගේ. පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න තමයි මේක අඳින්නේ ඒක කරා
ඊට අවමාගේ ඍණ 5.1ක් එන්නේ. දැන් ප්‍රස්ථාරයෙන් ගහම සමහරට 5.1 එන්න පුළුවන්. 5.1ට චොට්ටක් එහා මෙහා වෙච්ච උත්තරාවක් ලකුණු දෙනවා. 5.1 තමයි නැතුව 5.5 විතර එක හම්බෙන්නේ. ඒවට ලකුණු දෙන්නේ නැහැ. අසමස්ථානයක් එහා මෙහා වුණාම ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙනවා. ඊපස්සේ හතරවෙනි ප්‍රශ්නේ තමයි වැදගත් ප්‍රශ්නයක් තියෙන ලබාගත් අවමාගයේ භාවිතා කොට අවම අගයක් අපෝහණය කරන්නේ. අපෝහණ ප්‍රශ්න නිතරම ප්‍රස්තාරවල එනවා. ප්‍රස්තාරවල තමයි ඔක අපිට මුණ ගැහෙන්න හොඳට බලන්න. මෙන්න මෙයා අපෝහණය කරන්නලු. වෛරිණ එක සමානයි 2x වර්ගය ධනයක් 0.5 වල අවම ලක්ෂ්‍ය අපෝහණය කරන්නලු. ළමයි මෙයාගේ අවම ලක්ෂ්‍ය දන්නවා. හරිද? අන්න අපි ඒක උඩින් ලියා ගන්න 5.1යි. මොන බලන්න හරි. මේ පැත්ත ලියනවා වෛරිණ එක සමානයි ඍණ 5.1යි. ඊට පස්සේ බලන්න මෙහාට යවන්න. මේක මෙහාට යවන්න. හරි දැන් මට ඕනේ මේ y වල උත්තරය ගන්න. මේක මෙහාට ගියාම ඍණ 5.1 ධන 1 අවසානයේ උත්තරය හදනවා ඍණ 4.1. වෙනම වීඩියෝ එකක් හදන්නම් ඔතන ඇත්තටම වෙන විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. දැනට අපි මේ උත්තරේ දාගෙන යනවා. නැත්නම් මේ ගාන දිග්ගැස්සෙනවා. මේ ගානේ කාලේ දිග්ගැසීම තේරුමක් නැති වෙන නිසා. හරි. ඊට පස්සේ කියනවා ළමයි ඒක ලියාගන්න වෙනවා. හරි. හරි. ඊසේ අපිට කියනවා මම මේ පොරොත්තු රකිනවා. වෙනම වීඩියෝ එකක් මම හදලා දෙන්නම්. වැඩ ටික අවසානයේදී ඔය ප්‍රශ්න තියෙනවා ඔක්කොම තේරුම් කරගන්න. අපෙන් අහනවා පස්වෙනි ප්‍රශ්නෙට අහනවා මෙන්න මේ සමීකරණය 2x වර්ගය ධනය ඍණ 5 සමීකරණේ මූල අහනවා. මේ සමීකරණයක මූල අහනකොට හරි සැලකිලිමත් වෙන්න අපි හොඳට බලන්න ඕනේ සමීකරණයක මූල හොයන්න කලින් ළමයි එයා ප්‍රස්ථාරය ඇඳපුම කෙනාද කියලා බලන්න. ප්‍රස්ථාරය ඇඳපු කෙනා යන්නේ y සමානයි 2x වර්ගයේ ධනයක් ඍණ 5. මේ හොයන්න දීලා තියෙන්නේ 2x වර්ග ධනයක් ඍණ 5. හරි. ප්‍රස්ථාරය ඇඳපු කෙනා. පොතේ ඇඳපු කෙනාගේ මූල හොයනවා නම් හරිම ලේසියි. ඒක කොහොමද දන්නවද? ඒ ඇඳපු ප්‍රස්ථාරය මගින් x අක්ෂය කපනවනේ. අපේ මේ x අක්ෂය කපනවනේ දැන් දෙකකින්. අන්නේ දැන් දෙකේ උත්තර හොයාගන්න එක විතරයි අපිට තියෙන්නේ. එක්කෙනෙක් එහෙනම් ඍණ 1.8 අනිත් එක්කෙනා ධන 1.8. අන්න අපි ලියනවා මූල සමානයි. හරිම ලේසියි මේ ප්‍රශ්නේ. මූල සමානයි ඍණ 1.8 කමා ඍණ 1.8 කමා ධන 1.3. මම හිතනවා අපේ පුතාලට ඒක හරියටම පැහැදිලි කියලා. අපි තව කොටසක් තියනවා. ඒක තමයි දැන් ගන්න. හරි. ලියා ගන්නකො මේක ඉක්මන් කරලා. ඒ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? දෙක වතාවක්. හරිද? දෙක වතාවක් 2x වර්ගය ධනය ඍණ 5 සමානයි x ඍණ 4. පොඩක් හිතන්න තමයි මේ ගාන හොඳේ. මේ විදිහට දීලා. අපෙන් අහනවා ඉහත ප්‍රස්ථාරය හා රේඛීය ප්‍රස්ථාරයක්ද භාවිතා කොට සමීකරණයේ මූල සොයන්න. ඒක තමයි ළමයින්ට උඩ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. පොඩක් ඉන්න ළමයි. මම චොට්ටක් කල්පනා කරලා බලන්න මේ කොහොමද වෙන්නේ කියලා. අපි කලින් ගත්ත ප්‍රස්ථාරෙත් ගන්නලු. අපි කලින් ගත්ත ප්‍රස්ථාරෙත් උදව් කරගෙන මේ වැඩේ කරන්නලු. නේ? බලන්න චොට්ට ළමයි. මෙන්න මෙයා කවුද? මෙන්න මේ රවුම් කරපු කෙනා කවුද? අපේ අද ප්‍රස්ථාරේ y නේ. ආයා එහෙනම් y කියලා ගන්න. බලන්න ගන්න නැහැ නේද? එයා ගන්නවා y කියලා. මෙතන 2y එහෙනම්. 2y සමානයි x ඍණ 4 කියලා ගන්නවා. එතකොට අගේ වගුවක් අහන්න ඕනේ මේකට අපි. ඒකට කලින් මම y ව තනි කර ගන්නවා. y යුක්ත කර ගන්නවා. මෙතනින් එකක් ඉන්නවා කියලා හිතාන මේ ඔක්කොම දෙකෙන් බෙදනවා. මේකට මේක කැපිලා y සමානයි භාගයයි x ඍණ 2. මේ කියන්නේ සමීකරණයක් සරල රේඛාවක සමීකරණයක්. මම ඕක මේකේ අඳින්න ඕනේ පුතේ. හොඳට අහගන්න මම ආයෙ වෙච්ච දේ කියන්නම්. හරි? දෙය ටිකක් අමුතුයිනේ. අපි ඔය ඔක්කොම ටික එකතු කරලා අවසාන ගණන් හදමු. මේ විභාග ගණන් ටික හදලා ඉවරලා මේ වෙච්ච ප්‍රශ්න ඔක්කොම ටික විසඳ ගමු. හරි? දැන් මේ ගානේ කියනවා මෙහෙමනේ ප්‍රශ්නේ. 6 වෙනි කොටස කියනවා.
දෙක වාරයක් 2x වර්ගය ධනයක් ඍණ 5 සමානයි හරි සමානයි x ඍණ 4 සමීකරණේ මූල ගන්නලු. දැන් ඇයි උඩ බලන්න මේ දෙකේ ඉලක්කම අතහැරලා බැලුවොත් දෙකේ ඉලක්කම අතහැරලා බැලුවොත් මේ චුට්ට y නේ පුතේ y නේ. හොඳට දරව ගන්න. දැන් චුට්ටකට කලින් අපෝහණෙදිත් ඒවා එකක් කරන්නේ. y ඍණ 1 සමානයි ඍණ 5.1 කියලා ගත්තේ. එයා මෙහාට දැම්මේ. මේකෙන් මෙහෙම දෙකක් නැත්තම් ගෙදියා නම් ඉන්නේ y සමානයි x ඍණ 4 වුණාම මෙන්න චුට්ට ළමයි. මේ දෙකේ ඉලක්කම නැතුව හිටියා නම් එන්න ගැලීම y සමානයි x ඍණ 4 කියලා. මම කියන දේ තේරුම් ගන්න. y සමානයි x ඍණ 4. දැන් මේ බලන්න. හරි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේක ලියනවා දෙක වාරයක් y සමානයි x ඍණ 4. එතනින් එකක් දා ගන්නවා. මේ ඔක්කොම දෙකෙන් බෙදනවා. මේකට මේක කැපලා ගිහිල්ලා y සමානයි මෙතනින් එනවා භාගයයි x. සහ මෙතනින් 4 දෙකෙන් බෙදනවා ඍණ 2. දැන් මෙයාට අගේ වගුවක් පිළියෙල කරනවා. පොඩි අගේ වගුවක්. දැන් මෙහෙම. අගයන් 3ක් ගත්තාම ඇති. ඒවත් සැලකිලිමත් වෙන්න මම හේතුවක් කියන්නම්. මේ ගානේදී මේ යට ඉන්නේ දෙකේ ගුණාකාරයක් නිසා අගේ වගුවේ ගන්නකොට එක්ස්ට්‍රා ගන්න දෙවරක් චක්‍රයක්. නමුත් දෙකේ ගුණාකාරය. ඒ කියන්නේ ඍණ 2 සහ බිඳුව ධන 2 වගේ එන්න. මෙතන තුන්වරක් චක්‍රය හිටියනම් මෙතන උඩට ගන්නවා තුන්වරක් චක්‍රය. හරි. දැන් අපි මේ ටික හොයලා මේක ආදේශ කරනවා. මම හොයන හැටි පැත්තක දානවා. හරි. මම මේක කරලා පිළිවෙලට ගන්න හදනවා. ඊට බලා ගන්න y සමානයි භාගයයි x. ඍණ 2 අරගෙන මම x දානවා ඍණ 2. y සමානයි දෙකෙන් එක වාරයක් ඍණ 2 ඍණ 2. බලන්න මේකට මේක කැපෙනවද? කැපුණාම මෙතනින් එකක් එන්නේ. එකක්. දැන් මම මෙතන ධන 1 තියෙනවා. හරි? ධන 1. මෙතන ධන 1. මෙතන ධන 1. මෙතන ඍණ 1. ඍණ 1යි. මෙතන ධනයි. මෙතන එක් වරක් 1 1යි. මෙතන එක් වරක් 1 1යි. ධනයි ඍණයි ඍණ 1 ඍණ 2. මෙතන හැදෙනවා ඍණ 3. ළමයි මෙයාගේ උත්තරේ ඍණ 3යි. මම ඉතුරු දෙන්නත් ඔය වගේම හොයනවා. ඊට පස්සේ මේ බලන්න y සමානයි භාගයයි x ඍණ 2 මම එක්ස්ට්‍රා බිඳුව දානවා. y සමානයි භාගය වාරයක් බිඳුව ඍණ 2. මෙන්න මේ සමස්ත කොටසෙන් හැදෙනවා බිඳුවක්. බිඳුව ඍණ 2 සහ මෙතන උත්තරේ ඍණ 2යි. ඍණ 2යි. හරියට තේරුම් ගන්න. ඊට පස්සේදී ආයම ගන්නවා y සමානයි 2න් 1යි x ඍණ 2 එක්ස්ට්‍රා 2 y සමානයි 2න් 1 වාරයක් එක්ස්ට්‍රා 2 අඩු කිරීම 2 මේකට මේක කැපුණා 1යි. මෙතන එනවා එක් වරක් 1 1යි 1 ඍණ 2යි. y සමානයි ඍණ 1යි. මෙතන ඍණ 1 එනවා. හරියට මම කියන දේ පැහැදිලි කරගන්න. දැන් මම මේක ලකුණු කරනවා. අපි මේ කොලේ මේක ලකුණු කරනවා. ඍණ 2 දී ඍණ 3යි. පරිස්සමෙන් කරන්න ඕන වැඩ. ඍණ 2 දී ඍණ 3යි. බිඳුවේ ඍණ 2යි. මෙතන. සහ දෙකේ ඍණ 1යි. දෙකේ ඍණ 1යි. දෙකේ ඍණ 1 කියන්නේ මේ හරියනේ. මෙතන. පරිස්සමෙන් කරන්න ඕනේ මොකද මට මේක දල පරිමාණයක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. මම මේක යා කරනවා ඊට පස්සේ. මේ යා කරන කෙනා මේ යා කරන අපි මේ යා කරන රේඛාවයි අපේ ප්‍රස්ථාරය කැපෙනවනේ කොහොමද තැන් දෙකකින්. අන්නේ කැපෙන තැන් දෙකේ x y එකයි අපි කරන්න ඕනේ. මේ කැපෙන තැන උඩින් නගය. සහ මේ කැපෙන තැන මෙතනින් නගය හොයා ගන්නවා. මම කියන්නේ හරියට තේරුම් ගන්න. ඒ අගයන් හොයාගත්තාම දැන් පාකිස්තාන එකේ තියෙන උත්තර තමයි මට පාවිච්චි කරන්න වෙන්නේ. මෙතනින් උත්තර එනවා ඍණ 1.3. සහ චෝටි ළමයි මේකේ උත්තර එනවා 1.1ක් කියලා. ඔයා බලන්න ඔයාට හරියට ඔක් කරලා හැකිනේ. අවසානයේ අපි කියනවා යටින් කියනවා මූල. එම නිසා මූල කවුරු කියලාද? ඍණ 1.3 කම ධන 1.1. ඔන්න හරියට තේරුම් ගන්න මේ ප්‍රශ්නේ අපි ඉගෙන ගත්තා වැදගත් දෙයක්. අපි තව පොඩ්ඩක් ඒ ගැන අමතර දෙයක් කතා කරමු. මේ ගණන් මෙහෙම එන්න මෙහෙම ආවොත් මොකද කරන්න කියලා අපි කතා කරමු. හරි? මම මේක අයින් කරලා ඒක කියලා දෙන්නම්.
ඔයාලා හිතන්න මේ වගේ ඔය ගාන මෙහෙම ආවා. 3 වාරයක් 2x වර්ගය ධන x වෙනවා සමානයි. අපි කියමු 4 ආවා කියලා. නිකන් උදාහරණයක් විතරයි. දැන් කොයි විදිහාවක් අපිට පුළුවන් වෙන්න එකයි. ඒත් අපි ගන්නවා ඒකට ළමයි මේක y කියලා. එතන 3y. 3 වාරයක් y 3y සමානයි 4 කියලා ගන්න. අන්න මම y තනි කරන්න දෙපැත්තම 3ෙන් බෙදනවා. එතන අපි ගමු x තියනවා හොඳේ. ඒක ගන්න හදන්න බෑනේ. හරිද? x තියනවා කියලා ගමු. ඔන්න 4x. මේකට y මේකට මේ කැපෙනවා. y සමානයි 4ෙන් 3x කියලා. ඒකෝර දැන් මෙහෙම සමීකරණයක්. මොනවා වගේ තේරුම් ගන්න. මේවා කොහොමද දැම්මා? මේ කැලලම y කියලා ගත්තා. තව අවුරුද්දක දැක්ක ගානක ළමයින්ව කඩලවලා තියෙනවා මේ විදිහට. මෙහෙම පොඩ්ඩක් බලන්න මේ ගාන. මෙහෙම දාලා මෙහෙන් x අකුරක් දාලා අපේ ගාන තියෙන්නේ වෙන පහනේ. මෙතන ධන පහ තියෙනවා. මෙයාගේ මූල ගන්න කියලා. චොට්ටක් මේ අමතර දෙයක් ගාන කරලා අමතර දෙයක් වලට කතා කරන්නේ. මෙයාගේ මූල ගන්න කියලා. චොට්ටක් බලන්න මම කියලා දෙන්න. හොඳයි? මම කියන්නේ පොඩ්ඩක් අවධානය ගත්තොත් මෙන්න මේ පහ මෙහාට ගත්තොත් කොහමද හැදෙන්නේ? 2x වර්ගය ධන x ධන පහ මෙහාට ගත්තොත් ඍණ පහ වෙනවා. ධන පහ මෙහාට ගත්තොත් ඍණ පහ වෙනවා. එහා පැත්තේ x ඉතුරු වෙනවා. ඒක හරියි. මෙයා කවුද? මෙයා කවුද? එයා තමයි අපේ y. අපි දන්න y. අන්න මේවා මේ y. දැන් මේ පැත්තෙන් y එනවා. එහා පැත්තෙන් x එනවා. මේ තියෙන්නේ සමීකරණයක්. අපිට තියෙන්නේ මේක ඇදින්න y සමාන x කියන එක මේ රේඛාව මත අදින්න. සමාන මේ කඳන් තලේ මත ඇදින්න. ඒ අන්දහම දැන් දෙකකින් කැපෙනවනේ. ඒක වෙන තැන් වලට අදාළ අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මේකේ ප්‍රශ්න දෙකක් ගන්න නැති කියලා මම හිතනවා. මම මේ කරන දේ මාට උදව්වක් ලැබෙන්නේ නැති කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඊට වඩා පැහැදිලි කරන්න ඕන නම් කියලා දෙන්න ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ යාළුවෙකුට මේ ගැන කියන්න. අඳුරලා දෙන්න. මොකද මම පුළුවන් උපරිම උත්සාහ දරනවා. ගොඩක් පාඩම් වලින් මේ වීඩියෝ ටික හදලා දෙන්න. 2020 කට්ටියට සාමාන්‍ය පෙළ විභාගයට කලින් භාග ප්‍රශ්න සාකච්ඡා කරලා දෙන්න. ඉතින් යාළුවන්ටත් කියන්න ඔයාලට අවශ්‍ය කරන මොන හරි දෙයක් තියෙනවා නම් ඒක කරන්න මට කියන්න කන විදිහට මම ඒක උපරිම තියෙන වෙලාවෙට කරලා දෙන්නම්. මේ දෙක වැඩක් ගන්න. අපි ඊට පස්සේ තව 2019 වෙනකම් ටික කතා කරන්න ඕනේ. ඒ ටික බලලා හරියට ලෑස්ති කරගන්න. ඒක ප්‍රස්තාර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැති ලේසි ගානක් බවට පත් වෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මොන ගේද?